මදාබර මිතුරු මිත්‍රයෝ ඔබ සැමට ප්‍රීතිමත් සවස් දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් අවස්ථාවක් අපිට ස්වාමීන් වහන්සේ උදා කර දී තිබෙනවා. සුද්ධ ලියවිලි ඉගෙන ගන්නට. ඔබ දන්නවා සතියක් පාසා සතියක් අපි උන්වහන්සේගේ සුද්ධ වචනේ ඉගෙන ගනිමින් සිටිනවා. විශේෂයෙන් අපි මේ කාර්තෝ පුරාම හේබ්‍රු පොත ඉතාමත් සවිස්තරාත්මකව උන්වහන්සේගේ උදව් උපකාර ඇතුව උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව අපි හේබ්‍රු පොත තුල තබා තිබෙනා උන්වහන්සේ තබා තිබෙනා වර්තමාන සත්‍ය වර්තමාන කිතුණුවාට ස්වාමීන් වහන්සේ එල්දරව් කර දී තිබෙන වර්තමාන සත්‍ය නම් උන්වහන්සේගේ මදහත් කාරණේ පිළිබඳව සුවිශේෂිත එල්දරව් කිරීමක් මේ සුද්ධ පොත තුල උන්වහන්සේ තැන්පත් කර තිබෙනවා. ඒ නිසා අපි මේ කාරණා ඉගෙන ගනිමින් සිටිනවා. මේ සති පුරාම අපි විශේෂිත වූ කාරණයක් ඉගෙන ගත්තා. ඒ තමයි හේබ්‍රු පොතේ අපි කියනවා න්‍යෂ්ටිය නැත්නම් කේන්ද්‍රස්තය නැත්නම් කේන්ද්‍රස්ථානය නැත්නම් අපි කියනවා ප්‍රධානතම පණිවිඩය උන්වහන්සේ දැන් ස්වර්ගීය කරන්නා වූ සේවය උතුම් පූජකයා හැටියට උන්වහන්සේ කරන්නා වූ සේවයේ වටිනාකම ඒ වගේම උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ඒ පූජකකම ලබාගත්තේ කියන කාරණේ අපි මේ සතිය පුරාම ඉගෙන ගත්තා. මේ මාතෘකාව ඊටාම වැදගත්. මොකද මේක තමයි වර්තමාන සත්‍ය. මේ සුද්ධ වූ සත්‍යතාවය අද සාතන් බොහෝ අයගෙන් ඈත් කරලා හංගලා මේ ක්‍රිස්තුස් වහන්සේ දැන් ස්වර්ගීය කරන්නා මේ වර්තමාන සේවය මනුෂ්‍යයන්ගෙන් ඈත් කරන්න නැත්නම් පෞකාර මනුෂ්‍යව උන්වහන්සේ දැන් ස්වර්ගීය කරන්නා මේ සුද්ධ වූ සේවයෙන් ඈත් කරන්න පුළුවන් හැම දෙයක්ම සාතන් කරමින් සිටිනවා. ඒ වෙනුවට ආදේශ මනුෂ්‍යයට හඳුන්වා දෙමින් උන්වහන්සේගෙන් දැන් ඈත් කරන්නට පුදුමාකාර වෙහසක් උත්සාහයක් දරනවා. ඒ නිසායි අපි මේ සුද්ධ වූ පණිවිඩය සුද්ධ වූ පොතේ තාමත් ගැඹුරින් ඉගෙන ගත යුත්තේ. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඍජුව සම්බන්ධ වෙන්න අපේ ගලම් කරතන වහන්සේගේ ලේකරණ කොටගෙන පියරන් වහන්සේ අපිට උන්වහන්සේගේ උත්තම පූජක සේවය කරන කොටගෙන පියරන් වහන්සේ අපිට ඒ වරප්‍රසාදය උරුම කර දී තිබෙනවා. පියරන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. ඉතින් උන්වහන්සේ අපේ මදහත්කාරය හැටියට උන්වහන්සේ කරන්නා වූ සේවය පිළිබඳව ඔබටත් මටත් හොඳාකාර අවබෝධයක් තියෙන්නට ඕන. එහෙම නොවුනොත් මතක තියාගන්න ඕන අපේ নমස්කාරය අපේ යාඥාවන් මග කෙනෙක් ඉනම් හොරකම් කරනවා. ඒ නිසා අපි උන්වහන්සේත් එක්ක ඇදහිල්ලෙන් යුක්තව නිසකකමින් යුක්තව උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට ළඟා වෙන්න නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේ දැන් ස්වර්ගීය කරන සේවය පිළිබඳව පැහැදිලි වැටහීමක් අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. ස්වාමීන් වහන්සේට අපි සිතුවන්තේම සතියක් පාසා සතියක් මේ සුදෝ පණිවිඩ තුලින් උන්වහන්සේ අපිට මේ සීල කාරණා එල්දරව් කිරීම ගැන මේ සතිය තාමත් තීරණාත්මකයි. මේ සතිය පුරාම අපි ඉගෙන ගත්තා උන්වහන්සේ අපේ විශ්වාසවන්ත පූජකයන්න් හැටියට කොයි ආකාරයෙන්ද ඒ වගකීම ගත්තේ ඒ සේවය දැන් කරමින් සිටින්නේ කියන කාරණය. සියල්ල පැමිණෙන්නේ ඉහළින් උන්වහන්සේ අපිට උගන්වන්නේ උන්වහන්සේ මට උගන්වන්නේ උන්වහන්සේ ඉදිරියේ 8,500ක් පමණම උන්වහන්සේ මට දුන්නු දේ දෙන්න දේ ඔබ ඉදිරියේ තවනවා. ඒ නිසා අපේ ජීවිතය අපි උන්වහන්සේට බාර කරමු. අපි සම්පූර්ණ එක්සිට්ව නැත්නම් අපි සම්පූර්ණ අපේ අවධානය යොමු කරමු ස්වාමීන් වහන්සේ අපිට මේ දෙන්නව පණිවිඩයට අහසත් පොළොවත් මා පාලනය කරන්නව සවදවසේ ස්වාමියෝ ආදර බම් කරදී පියරණිය වහන්සේගේ නාමයට ගෞරවයක් මහිමත් සවතත් වේවා. චේතෝ පියරණිය වහන්සේ ස්තුති. අපි ගලම් කරතන වහන්සේ කරන්නා වූ සේවය අපේ ගෞම්කාර හැටියට අපේ උත්තම පූජක හැටියට වහන්සේ කරන්නා වූ සේවය පිළිබඳව අපිට සිද්ධ ලියවිල තුල ඔබ වහන්සේ අපට විතරක් කර දී තිබෙනම ගැන චේතෝ පියරණිය අපි ගලම් කරතන වහන්සේගේ ඒ සුද්ධ වූ සේවයේ වටිනාකම වහන්සේ කරන්නා වූ සේවය ආශිර්වාද ප්‍රතිලාභ ලබන්නට පියරණිය ඔබ වහන්සේ ඒ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන නිසා සුද්ධාත්මයන්නි දැන් අපිට උගන්වන්න ඔබ වහන්සේ අපිට කතා කරමින් අපි දැනගත යුතු දේ අපිට එල්තරව් කරන්න කියලා පළමුව මටත් දෙවනුව අසන්නව රමණව සිල් දනාට උගන්වන්නට කියලා එළමින් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට සිල් දනාම ජීවිත මෙතෙදි බාර කරන්න එක කරන්නේ යේසුස් වහන්සේගේ ආශිර්වාද තුමෝ ප්‍රේමණීය නාම සාමය ආමෙන්. හොඳයි අපි යන් අපේ විශ්වාසවන්ත පූජකයන්න් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගන්න. පළමුව අපි පැහැදිලිව තේරුම් ගත යුතු කාරණයක් තමයි කවුද මේ පූජකයා? ඇයි උන්වහන්සේ මේ පූජක පැලන්තිය දෙනු ලැබේ? දැන් අපි පැහැදිලිව දකින දෙයක් තමයි මිනිසයා පව් කරන්න පෙර මිනිසයාට පූජකයා අවශ්‍ය වෙන්නේ නැහැ, මදහත්කාරය අවශ්‍ය වෙන්නේ නැහැ.
මොකද මිනිසයා මොහොන්ට මුරලා අපේ දිව්‍යන් වහන්සේත් එක්ක කතා කරපු නිසා. අපි දන්නවා පාපේ කරනකොට කියන පාපේ නිසා තමයි මදහත්කාරයෙක් නැත්නම් මැදිහත් වීමක් අවශ්‍ය වුණේ. අපි දන්නවා පළමුව මැදිහත් වුණේ අපේ කලම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒක අපි උත්පත්ති පොතේ දකිනවා දිව්‍යන් වහන්සේ ගෙන් ආදම් සයව සංගුණා අපි පැහැදිලිව දකිනවා. ඊට පස්සේ උන්වහන්සේ අපි දන්නවා ආදේශකයෙක් ඒක අතරමැදියා බැටළු පූජාව කරනකොටගෙන දිව්‍යන් වහන්සේත් එක්ක බිඳුනා වූ සම්බන්ධතාවය නැවත ගොඩනගා ගන්නට නැත්නම් නැවත ඇති කර ගන්නට උන්වහන්සේ පූජා ක්‍රමය හඳුන්වා දුන්නා. දැන් අපි දන්නවා ඕක මිනිස්සු දිගටම කරගෙන එනකොට මිනිස්සයාට පුරුද්දක් තියෙනවානේ දෙයක් ඕනම දෙයක් දිගටම කරගෙන එනකොට ඒක පුරුද්දක් වෙනවා. ඒක චාරිත්‍රයක් බවට පත් වෙලා හි තිබෙනා වූ අර්ථය මිනිස්සයාට අමතක වෙනවා. ඒ නිසා අපේ ගැලම් කර අපේ දිව්‍යන් වහන්සේ මොකද කරේ? මිනිස්සයාට දුන්න පූජක ක්‍රමවේදයක්. සීනයි කන්ද ළඟට ඇවිල්ලා මොසෙස්ට පැහැදිලිව ඒ පූජකත්වය නැත්තම් මණ්ඩප මෙහෙය සහ ඒ මෙහෙයට බැඳියව නැත්තම් ඒ මෙහෙය වටා තිබුණා මෙහෙය වටාම නැත්තම් ඒ මණ්ඩප මෙහෙය තුල ඒ මෙහෙයන් වලට අදාළ වෙන්නා වූ මංගල්‍යයන් සහ පුද පූජා ක්‍රම පූජකයන් පූජක පැලැන්තිය අපි දන්නවා ලෙවි ගෝත්‍රය උන්වහන්සේ නම් කරනු ලැබුවා. උන්වහන්සේට ඒ මදහත්කාර මෙහෙය සඳහා පූජක පැලැන්තියට පූජකකම් කරන්නට ලෙවි ගෝත්‍රය තෝරා ගන්න ලැබුවා. හැබැයි අපි දකිනවා දැන් අද දවස් පාඩම මම කිව්ව එකයි මේ සතිය පාඩම ඉතාම වැදගත්. මොකද අපේ ගැලුම් කරතරන් වහන්සේ උත්තම පූජකෙක් දැන් ස්වර්ගයේ ප්‍රධාන උත්තම පූජකයා වෙන පූජකයෙක් අපිට නෑ දැන්. එතකොට මේ පූජකත්වයේ ලබාගෙන තිබෙන්නේ ඒ ලෙවිගේ ගෝත්‍රය නැත්නම් ඊශ්‍රායල් ව්‍යවස්ථාවට අනුව නෙවෙයි නැත්නම් අපි කියනවා පූජක ව්‍යවස්ථාවට අනුව නෙවෙයි. එතකොට උන්වහන්සේ ලෙවි ගෝත්‍රේ නෙවෙයි. උන්වහන්සේ යුදා ගෝත්‍රේ පැවතුනා වූ නැත්නම් ඉපදුනා වූ තරණ වහන්සේ මනුෂ්‍යත්වයේ ගත්තා වූ තරණ වහන්සේ. ඒ නිසා මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නය අපිට ශුද්ධ පෞල් තුමා හරි ලස්සනට විසඳලා දෙනවා. හේබ්‍රේ පොත තුල. මෙන්න මේ කාරණය තමයි අපි මේ සතිය පුරාම අපි ඉගෙන ගත්තේ. දැන් පැහැදිලිව දන්නවා හේබ්‍රේ පොත පුරාම ශුද්ධ පෞල් තුමා කියනවා ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් එනම් අපේ ගැලවීමට බලපාන ප්‍රධානතම කාරණය තමයි උන්වහන්සේ දැන් ස්වර්ගයේ අතිශුද්ධ ස්ථානයේ පළමු උන්වහන්සේ ශුද්ධ ස්ථාන සේවය ආරම්භ කළා. උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ දවස් 40කට පස්සේ උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ උන්වහන්සේ ස්වර්ගීය මණ්ඩපේ කී දෙනාද මේ ශුද්ධ සත්‍යතාවය දන්නේ? මෙන්න මේ සත්‍යතාවය අද ඔබ දකිනවා සාතන් නොයිකුත් ආදේශක ගෙනලා උන්වහන්සේ දැන් ස්වර්ගී කරන්නා වූ සේවය හංගව තිබෙනා වූ ආකාරය සංගවල තිබෙනා වූ ආකාරය. නමුත් අපිට දිව්‍ය වහන්සේ සිතුවන්තේ මේ ශුද්ධ පෞල් තුමා මේ හේබ්‍රේ පොත තුලින් මේ සියල්ල එල්දරව් කර දී තිබෙනවා. අපිටත් උන්වහන්සේ ඒ කාරණා එල්දරව් කර දී. ඒක උන්වහන්සේ ඒ පූජකයා කළා වූ සේවය දිනපතා කළා වූ සේවය උන්වහන්සේ ස්වර්ගයට ගිහිලා ආරම්භ කළ බව අපිට එල්දරව් පොතේ හම්බ වෙනවා. හේබ්‍රේ පොතේ හම්බ වෙනවා. එතකොට ඒ කළා වූ සේවය උන්වහන්සේ ඒ සේවය කරමින් උන්වහන්සේ ශුද්ධ ස්ථානයේ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය නම් අතිශුද්ධ ස්ථානයට විනිශ්චය සඳහා උන්වහන්සේ දැන් ස්වර්ගයේ ශුද්ධ ස්ථානයේ නෙවෙයි අතිශුද්ධ ස්ථාන ස්වර්ගීය මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානයේ ඒ සේවය කරමින් සිටිනවා. ඒ නිසා යම් පෞකාර මිනිසෙක් අපේ කලම් කරදරන් වහන්සේ සමග ඍජුව ශුද්ධ ස්ථාන ස්වර්ගීය මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානයේ විතර ළඟා වෙනවායි කියලා කියන්නේ සාතන්ට ඒ තරම් දරන්න බැරි දෙයක් නෑ. සාතන් පුළුවන් තරම් ඔහුගේ උපරිමය යොදනවා මනුෂ්‍යයාගේ මනසින් නැත්නම් මනුෂ්‍යයාගේ මේ අදහිල්ලේ ඇස් දෙකෙන් ක්‍රිස්තුස් වහන්සේ හා සමග අතිශුද්ධ ස්ථානයේ හා සම්බන්ධ වෙන්න තිබෙනා වූ ඒ අවස්ථා සියල්ල වහමින් සිටිනවාද මේ සාතන් නොයෙකුත් ඉගැන්වීම් තුළ. එනිසා අපි මේ ශුද්ධ වූ පාඩමේ ආශිර්වාදයේ අද දවසේදී භුක්ති විඳින්න. උන්වහන්සේ ඒ වචනේ කියන පැහැදිලිවම අපිට ඉන්නේ එක දෙවි කෙනෙක් සහ පියාණන් වහන්සේත් මනුෂ්‍යත් අතර ඉන්න එක බඳහත්කාරයකේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුවෙන් හඳුන්වනවා. එතකොට අපි පැහැදිලිව දකින දෙයක් තමයි උන්වහන්සේ අපේ මදහත්කාරයා සහ පූජකයා. දැන් අපි පැහැදිලිව දකින දෙයක් පරණ ගිවිසුම තුළ දැන් පූජාව තිබුණා. පළමුව මේ මැදිහත්කාරකම කළේ
දෙවියන් වහන්සේත් පෞකාර මනුෂ්‍යත් අතර කලාව මේ මැදිහත්කාරකම කළේ පූජාව තමයි කරේ. ඊට පස්සේ තමයි උන්වහන්සේ මනුෂ්‍යයාට එක පුරුද්දක් වුණ හින්දා නැත්තම් කරන්නම් වාලේ කරපු නිසා එහි අර්ථය මනුෂ්‍යයාට දැනෙන පිණිස මේ පූජක පැලැන්තිය තෝරගත්තා. ලෙවි ගෝත්‍රය තෝරගත්තා. දැන් එතකොට මේ පූජකයාගේ කාර්යභාරය උනේ මොකද්ද? මේ ලෙවි ගෝත්‍රයෙන් ආවව සියලු දෙනාගේ කාර්යභාරය උනේ මොකද්ද? එයාගේ කාර්යභාරය තමයි එයාට වෙන කිසි දෙයක් තිබුණේ නැහැ. ඔවුන්ට දුන්න වගකීම මණ්ඩපේ කටයුතු පමණයි. මණ්ඩපේ රාජකාරී කරන්න පමණයි. එතකොට මේ සෑම පූජකයෙකුගේම වගකීම තිබුණේ පෞකාර මිනිසයා සහ දෙවියන් වහන්සේ අතර සමගිකම කිරීම. දැන් මේකේ තියෙන දැන් ඇත්තටම උන්වහන්සේ මේ මනුෂ්‍යයන් අතරින් නැයි උන්වහන්සේ පූජකයන් දැන් පත් කරනු ලැබී. සුදු පාවුල්තුම හරි ලස්සනට මේක විස්තර කරන අය උන්වහන්සේ ලෙවි ගෝත්‍රය තෝරගත්තේ. එතකොට ඒ මනුෂ්‍යයන් ඇයි තවත් පෞකාර මිනිසෙක් වෙනුවෙන් දැන් ලෙවි ගෝත්‍රයට යව ඒ පූජකයෝ තවත් ඒ ඔහු හා සමානම ගති ලක්ෂණ තියෙන ඔහු හා සමානම ඒ අපි කියනවා පාප රහිත සමායන පාප සහිත මිනිසෙක් වෙනුවෙන් මැද මේක හරි පරිස්සමෙන් ඔබ තේරුම් ගන්න ඕන. එතකොට අපි දකිනවා පර්ණගියස් මේ පූජකයෝ සුදු පාවුල්තුම හරි ලස්සනට කියනවා මේ සීල පූජකයෝ හේබ්‍රු පොතේ කතා කරනවා. මම බයිබල් පාඩ කියවන්න උත්සාහ දරන්නේ නැහැ. මොකද කාලය අවශ්‍ය නිසා. ඔබට මම විශේෂයෙන් හේබ්‍රු පොතේ 5 වෙනි නිසා ඔබට විශේෂයෙන් ඔබ කියන්න ඕන හේබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පද හේබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ කියවන්නට ඕනේ ඔබ 14 වෙනි පදයේ සිට හේබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට තමයි ඔබ කියවන්නට ඕනේ. හරි ලස්සනට එතන විස්තර කරනවා උන්වහන්සේගේ පූජකත්වය ගැන. මේ මනුෂ්‍යත්වය ගැනීමේ තවත් එක අරමුණක් තමයි උන්වහන්සේ මේ මොකද පර්ණගියසම පුරාම අපි දකිනවා මිනිස්සු තමයි නැදිහත්කාරකම කළේ. ඒ තවත් දැන් අපි දන්නවා හේබ්‍රු ලෙවි ගෝත්‍රය කියලා එතන පාප නැතුව තිබුණේ නෑනේ. අපි දකිනවා ආරොන්ගේ වංශය සහ නැත්නම් ලෙවිගේ වංශය තුල ඒ අයත් පෞකාර මිනිස්සු. නමුත් ඒ අය උන්වහන්සේගේ සේවය වෙනුවෙන් තෝරාගත්තා ඒ පූජක පැලැන්තිය. නමුත් අපි දකිනවා ඒ අය මේ මැදිහත්කාර මෙහෙය පෞකාර මිනිසයා වෙනුවෙන් මේ මැදිහත්කාර මෙහෙය කරන්ට පෙර ඔවුන් වෙනුවෙන් සුදු පාවුල්තුමා කියනවා හේබ්‍රු පොතේ තමන් වෙනුවෙනුත් පූජාවක් ඔප්පු කරන්නට ඕන. හැබැයි අපි පැහැදිලිව දකින දෙයක් තමයි ඒ මිනිස්සු පූජකයන්ට පහසු වුණා මොනවා කරන්නද? මිනිසයා පෞකාර මිනිසයා වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න. ඇයි ඒක පහසු වුනේ? ඒ අය මිනිස්සු නිසා ඒ තවත් කෙනෙකුගේ ස්වභාවය දුර්වලකම තවත් කෙනෙකුගේ අසරණකම තවත් කෙනෙකුගේ ඒ තෘෂ්ණාවන් වලින් පිරුණා වූ ඒ හැඟීම ඒ ගතිය නැත්නම් ඒ ස්වභාවය ඒ පූජකයන්ට තේරුණා. එතකොට පෞකාර මිනිසයා පූජකයා වෙතට ඇවිල්ලා පූජකයාට පව් කිව්වේ නැහැ. බැටළුව පිට තමන්ගේ පාප නැත්නම් තමන්ගේ වරද පටවල තමන් විසින්ම ඒ බැටළුවව මරලා ඊට පස්සේ පූජකයා මොනවද කරන්නේ? ඒ ලේ ගන්නවා. බැටළුවගේ ලේ. මොකද තමන්ගේ පව් වෙනුවෙන් ආදේශකය නැත්නම් ඒක නොකලල් අවුරුද්දක් වයස ඇති නොකලල් බැටළු පැටවා මිය ගියා. එතකොට අන්න ආදේශකය යනවා. ඒ ආදේශකේ නැත්නම් ඒ බැටළු පැටවාගේ ලේ පෞකාර මිනිසයාගේ පාප දරනවා. එතකොට ඒක සංකේතයක් ඇරෙට පූජකයා මොනවද කරන්න ඕනේ? ඒ ලේ අරගෙන බැටළුවාගේ ලේ අරගෙන සුද්ධ ස්ථානයට ගිහිල්ලා මේක දිනපතා සිද්ධ වුණා. පියනන් වහන්සේ ඉදිරියේ සමීකරණයක් කරනවා. කාගේ ලේ කරනකොට කියන්නේ බැටළුවාගේ ලේ කරනකොට. හැබැයි ඔහු ඒ දේ කරන්නට පෙර තමන් වෙනුවෙනුත් පූජාවක් ඔප්පු කරන්න ඕන. දැන් අර මිනිස්සු පූජකයා එතෙන්ට ගිහිල්ලා සුද්ධ ස්ථානයට ගිහිල්ලා පියනන් වහන්සේ ඉදිරියේ ඔහුට හැකියාවක් තිබුණා. පියනන් වහන්සේට අර පෞකාර මිනිසයාගේ දුක් ගැනවිල්ල පෞකාර මිනිසයාගේ පශ්චත්තාපය අපි කියනවා
දෙවියන් වහන්සේට අපි කියන කන්වින්ස් කරන්න නැත්තම් උන්වහන්සේව ඒ පව්කමාව ඒ පව්කාර මනුෂ්‍යයාට ලබා දෙන පිණිස ඊටමත් ඕනෑකමින් යුක්තව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට ඒ පූජකයාට හැකියාවක් තිබුණයි. ඒ පූජකයාට තේරෙනවා අර පව්කාර මනුෂ්‍යයාගේ ස්වභාවය. මොකද ඔහු පාප සහිතව මිනිස්සෙක්. එතකොට ඒ ඔහුට හැකියාවක් තිබුණා මොනව කරන්නද? පිරණ වහන්සේ ඉදිරියේ ඒ පෞකාර මිනිසයාගේ ස්වභාවය ගැන කියන්නට උන්වහන්සේට පැහැදිලි කරලා දෙන්නට. මොකද ඔහුත් ඒ පෞකාර මිනිසයා සමානව දුර්වලකම් වලින් වටව සිටිනා පූජකයෙක් නිසා. දැන් අපි පැහැදිලිව දකිනවා මේ පූජකකම දුන්නේ කවුරු වෙනතුරුද? අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නතුරු. එතකොට උන්වහන්සේට මේ පූජකේකම ඒ පෞකාර මිනිසයන් දරුවා වූ පූජකකම ක්‍රිස්තුස් වහන්සේ දාන්න නම් ඒ ස්වභාවයම ගන්න ඕන. පාප මාංශයේ ස්වභාවයම ගන්න ඕන. එතකොට තමයි උන්වහන්සේට මිනිස්යාගේ දුර්වලකම තේරෙන්නේ. මිනිස්යාගේ නැත්තම් පාප මාංශය උන්වහන්සේ ගත්ත නිසා පරීක්ෂාවන්ගේ ස්වභාවය උන්වහන්සේට තේරුණා. මිනිස්යාගේ දුර්වලකම උන්වහන්සේට තේරුණා. පරීක්ෂාවෙන් ජය ගන්නට මොනතරම් ප්‍රයත්නයක් පියන් වහන්සේත් සමග මොනතරම් සමදතාවයක් තබාගත යුතුද කියලා අපේ ගැලුම්කාර තරන් වහන්සේට තේරුණා. ඒකයි මේ 14 වෙනි පදයේ කියන එබැවින් ආස පසු කර කියාව මේක කියවන්න ඒක හරි ලස්සනයි. මම හරි ආස කරන බයිබල් පාඩයක්. එතන කියනවා හේබ්‍ර පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ බලන්න මොනවද කියන්නේ කියලා. එබැවින් අහස පසු කර ගියා දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා කවුරුද? යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා අපේ ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිමු. අපිට බලාපොරොත්තු අත්තරින් අවශ්‍යතාවයක් නැහැ. අපේ ගැලුම්කාර තරුණ වහන්සේ මනුෂ්‍යත්වයේ අරගෙන ඔබ හා මහා සමාන ඒ දුර්වල මාංශය අරගෙන මනුෂ්‍ය ස්වභාවය හොඳ ආකාර උන්වහන්සේට තේරෙනවා. පරීක්ෂාවන්ගේ ස්වභාවය උන්වහන්සේට හොඳ ආකාරව තේරෙනවා. මොකද උන්වහන්සේව සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරන මෙතන ඊට පස්සේ කියනවා 15 වෙනි පදේ මක් නිසාද අපි තදින් අල්ලාගෙන ඉන්න ඕනේ අපේ ඇදහිල්ල. මක් නිසාද අපිට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන් අපි වගේම පරීක්ෂා කරන ලැබූ උත්තම පූජකයෙක්. මෙන්න මෙයයි සුභාරංචිය. මෙයයි ඔබටත් මටත් තියෙන බලාපොරොත්තු. මේ ලෝකේ කිසිම කෙනෙකුට කියන්න හැකියාවක් නැහැ. මම කියවන්නේ ඊළඟට 16 වෙනි පදයේ කියන බැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බෝධන පිණිසද නිසකකමින් යුක්තව කරුණාවේ සිංහාසනයට ළඟා වෙයි. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට කියන්න බෑ දෙවියන් වහන්සේට අපේ ගැලුම්කාර තරුණ වහන්සේට කියන්න බෑ අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කියන්න හැකියාවක් නැහැ. ඔබ වහන්සේට මගේ දුක තේරෙන්නේ නැහැ කියලා. දේවචනේ පැහැදිලිව අනාගත වාක්‍ය උන්වහන්සේ කියන ලියලා තියෙන්නේ උන්වහන්සේ ලාපැලයක් මෙන්ද වීලි බිමින් මතුවන අංකුරයක් මෙන්ද ඕන් ඉදිරියේ හටගස්සේ. ඔබ හා මාහ සහ අදාළ ඒ ආර්ථික අපහසුතාවයන් වලින් උන්වහන්සේ ගමන් කළා. උන්වහන්සේ පොහොසත් පවුලකින් ඉපදුනේ නැහැ. අන්ත දුගී අසරණ දුප්පත් පවුලකින් උන්වහන්සේ ඉපදුනේ. උන්වහන්සේට හොතට අගහිගකම තේරුණා. උන්වහන්සේට බඩගින්න දැනුණා. උන්වහන්සේට වෙහෙස දැනුණා. ජීවන උපාය ගෙන යන්න උන්වහන්සේට මොනතරම් සටනක් කරන්න ඕනේද කියලා උන්වහන්සේට දැනුණා. මිනිසයාගේ ඒ තෘෂ්ණාවන්ගේ ස්වභාවය උන්වහන්සේට දැනුණා. උන්වහන්සේ තේරුම් ගත්ත මේකට තියෙන එකම ප්‍රතිකාරය මේකට තියෙන මේ තෘෂ්ණාවන්ගෙන් ජයගැනීමෙන් ජීවත් වෙන්න නැත්නම් පාපේ නැත්තලා ජීවත් වෙන්න තියෙන එකම රහස පියරන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ තබා ගැනීම. සෑම උදෑසනකම උන්වහන්සේ පියරන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණේ ඒ නිසා. අමතක කරන්නට එපා. උන්වහන්සේ ඒ මාප මාංශය දරාගෙන ඒ සියලු තෘෂ්ණාවන් ඒ සියලු පරීක්ෂාවන් තුළින් උන්වහන්සේ ගමන් කරපු නිසා අපිට කියනවා ඇදහිල්ල අත්තරින්න එපා. ඇදහිල්ල අත්තරින්න එපා. මොකද මෙතන කියනවා ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටි. මොකද ඒකට හේතුව
ඔබ හා මා හා සමාන පාප මාංශයක් දරුවා එහෙත් පව් නොකළා ඒ පරීක්ෂාවේ ස්වභාවය අඳුනන්නා අපේ අගහිකම් අපේ අමාරුකම් අපේ වැටෙන සුළු ස්වභාවය උන්වහන්සේට දැනෙන්නා උත්තම පූජකයෙක් තමයි අද ඔබත් මහත්වෙනි පියාණන් වහන්සේ ජීවිත හත්කම් කරන්නේ. අමතක කරන්න එපා. මේක තමයි සුභාරංචිය. දැන් ඒ උත්තම පූජකයන් ලෙවි ගෝත්‍රයේ නෙවෙයි යාවේ. උන්වහන්සේගේ පැමිණීම අපි දකිනවා යුදා ගෝත්‍රයෙන්. උන්වහන්සේ එතකොට මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ගෝත්‍ර ඒ පූජකකම කරන්න පුළුවන් ලෙවි ගෝත්‍රයෙන් ආපහු කෙනෙකුට පමණයි. නමුත් අපේ ගැලම්කාරතන වහන්සේ යුදා ගෝත්‍රේ කොහොමද එතකොට උන්වහන්සේ පූජකකම ලබා ගත්තේ? සිතෝ පෞල්තුමා මේක හරි ලස්සනට විස්තර කරනවා හේබ්‍ර පොත තුළ. ඔබ ඉදිරියේ තබනවා ඒ කාරණා කීපය. ඔබ දකින්න උන්වහන්සේගේ කාර්යභාරය. උන්වහන්සේ දයාන්විත ආදරණීය ලෙන්ගත වේදනා දැනෙන්නා වූ දුක දැනෙන්නා වූ මදහත්කාරයෙක් බව හේබ්‍ර පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1-10 දක්වා ඔබ කියවොත් හරි ලස්සනට ඒ කාරණේ විස්තර කරනවා. ඒකේ හේබ්‍ර පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1-10 දක්වා. එතන කියනවා සියලු පූජකයෝ මොනවද කරන්නේ? ඒ තමන්ගේ දුර්වලකම කියන්නේ ඔවුන්ගේ ස්වභාවය ඔවුන් දන්න නිසා අන්‍යයන් වෙනුවෙන් මදහත්කාර කරන්නට ඔවුන්ට හැකියාවක් තිබුණායි කියලා. සෙනඟ උදෙසා මදහත්කම් කරන්නට ඔවුන්ට හැකියාවක් තිබුණායි කියලා. එතන කතා කරන හේබ්‍ර පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා අපිට හම්බ වෙනවා බලන්න හරි ලස්සන එතන ඒ පූජකයෝ මේ මිනිස්සු පූජකයෝ ඔවුන් දුර්වලකමෙන් වටවර සිටපු නිසා ඔවුන්ට ඒ දුර්වල මිනිස්සු පෞකාර මිනිස්සු වෙනුවෙන් මෙදහත් කරන්න හැකියාවක් තිබුණා. එතකොට අපේ ගැලුම්කාර තරන් වහන්සේ ගැන මොනවද එතන ලියලා තියෙන්නේ බලන්න මොනවද කියන්නේ කියලා 7 වෙනි පදේ පස්සේ හේබ්‍ර 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියනවා උන්වහන්සේ මාසවත්ව සිටි දවස්වලදී ඔන්න තමන් මරණයෙන් ගලවන්න පුළුවන් වූ තරන් වහන්සේට බලවත් හැඬීමෙන්ද ඊට පස්සේ කියනවා කඳුලින්ද යුක්තව යාඥා කන්නලා ඔප්පු කර. දැන් ඔබට තේරෙනවද උන්වහන්සේ හැඬුවා. උන්වහන්සේ එතන කියනවා මරණයෙන් ගලවන්න පුළුවන් තරන් වහන්සේට බලවත් හැඬීමෙන්ද කඳුලින් යුක්තවද යාඥා කන්නලා ඔප්පු කර තමන්ගේ දේව බය නිසා උත්තර ලැබ. දැන් ඔබට තේරෙනවද උන්වහන්සේ මොනතරම් පිරණ වහන්සේ කෙරෙහි රඳා ජීවත් වෙන්න උන්වහන්සේ අඳු කඳුලෙන් යුක්තව උන්වහන්සේ පිරණ වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා හිටියද කියන කාරණා. ඊට පස්සේ කියන උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නමුත් තමන් වින්ද දේවලුන් කීකරුකම ඉගෙන ගත්සේක. මතක තියාගන්න. පිරණ වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වීම උන්වහන්සේ ඉගෙන ගත්තා. මනුෂ්‍යත්වයේ ස්වභාවය උන්වහන්සේ තේරුම් ගත්තා. ඉගෙන ගත්තා මිනිස්සෙක් හැටියට. මේ කාරණා අපි තේරුම් ගන්න ඕන. ඒ නිසායි අද අපි හරි වාසනාවන්ත. ඇයි? අන්‍ය ආගමිකයන් වගේ නොවේ. අපි හරි වාසනාවන්ත සෙනඟ. ඒකට හේතුව අපේ ගැලුම් කරතරන් වහන්සේ අපේ උත්තම පූජික අපේ මදහත්කාරය අපේ සහෝදරය අපේ වීරය අපේ ස්වභාවය හඳුනන තරන් වහන්සේ මොනතරම් ප්‍රීතිය දනවන කාරණයක්ද කියලා හිතන්න. ඒ නිසා ඔබ මොන ප්‍රශ්නයකට මුහුණ දුන්නා ඔබට අද දවසේදී හැකියාවක් තිබෙනවා. උන්වහන්සේ වෙතට මෙතන කියනවා 4 වෙනි පරිච්ඡේදයේ අන්තිම පදේ නිසකකම. හැබැයි නිසකකම තියෙන්න ඕන. පව් වලට පව්කම ලබාගෙන සැබෑ පශ්චත්තාපය වෙනකොට අපේ කලංකාර යේසුස් වහන්සේ සූදානම් වහන්සේට සියල්ල දැනෙන නිසා අපේ පව් වලට කමාව දීලා අපිව පියරන් වහන්සේත් එක්ක සමීප කරන්න අපේ ගලුම්කාර කරන වහන්සේට හැකියාවක් තිබුණා. උන්වහන්සේට හැකියාවක් තිබුණා පියරන් වහන්සේව පොළඹවන්නට. අපි කියනවා කන්වින්ස් කරන්න. උන්වහන්සේව ඒ පියරන් වහන්සේට අපි කියනවා මට හරියට මේක සිංහල වචනේ එන්නේ නැහැ පොළඹවන්නට හැකියාවක් තිබෙනවා. මොකද උන්වහන්සේ ඒ ස්වභාවය ගත්ත තරන් වහන්සේ නිසා. ඒ නිසා අපි මතක තියාගන්නට ඕන.
මේක තමයි අපිට තියෙන සුභාරංචිය. දැන් ඊළඟට අපි දකින දෙයක් තමයි උන්වහන්සේගේ පෙළපත ගැන මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙන්නට පුළුවන්. අපි මම ඒකයි කිව්වේ. උන්වහන්සේගේ නියමය, උන්වහන්සේ ව්‍යවස්ථාව වෙනස් කරා මොන ව්‍යවස්ථාව? මේකත් මිනිස්සු වැරදි විදිහට තේරුම් ගන්නවා. පූජක ව්‍යවස්ථාව වෙනස් කරපු ආකාරයේ හේබ්‍රු පොතේ 7 වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේ අලුතෙන් පිහිටුවා වූ ඒ ගිවිසුමේ ස්වභාවය, ඒ නීතියේ ස්වභාවය, ගිවිසුමේ ස්වභාවය ක්‍රිස්තුස් වහන්සේගේ පූජකත්වයේ සමග අපි ඉගෙන ගන්නවා. ඊළඟට උන්වහන්සේ පාපයෙන් තොර පූජකයන්න් වීම කරන කොටගෙන ඔබට මට තියෙනවා බලාපොරොත්තු අපි මේ පාඩම තුල ඉගෙන ගන්න. මම ඇත්තටම ඔබට ඉදිරියේ සාරාංශ කරා ඉගෙන ගන්න යනවා හැම කාරණයක්. දැන් අපි යන උන්වහන්සේ අපේ මදහත්කාරය හැටියට විශේෂයෙන් දයාන්විත මදහත්කාරය හැටියට අපි උන්වහන්සේ කොහොමද මේ මදහත්කාරකම ලබාගත්තේ? දැන් අපිට හේබ්‍රු පොතේ 5 වෙනි පරිච්ඡේදයේ අපිට හම් වෙනවා 9 වෙනි පදේ කියන මෙසේ උන්වහන්සේ සම්පූර්ණ කරනු ලබ මෙල්කිසෙදෙක් කියන්නේ අපි දන්නවා ආබ්‍රහම්ගේ කාලේ හිටියා වූ ඒ පූජකයා, උතුම් පූජකයා. මෙල්කිසෙදෙක්ගේ ප්‍රකාරයේ හැටියට උතුම් පූජකෙක් කියන නම දෙවියන් වහන්සේගෙන් ලැබ. එතකොට මෙල්කිසෙදෙක්ට අපි දන්නවා මෙල්කිසෙදෙක් ලෙවිගේ ගෝත්‍රය නෙවෙයි. නමුත් අපි පරිශුද්ධ පාවුල්තුමා ගන්නවා මේ මෙල්කිසෙදෙක්ව ආබ්‍රහම්ගේ කාලේ හිටියා වූ මෙල්කිසෙදෙක්ව අරගන්නවා ක්‍රිස්තුස් වහන්සේට සමාන කරන්න. අපි පැහැදිලිව තේරුම් ගත්තා පූජකයාගේ කාර්යභාරය මොකක්ද කියලා. දෙවියන් වහන්සේ මනුෂ්‍යත් අතර මදහත්කාරක කිරීම. දැන් මනුෂ්‍ය පූජකයන් ඒ දේ කළ හැකි වුණේ දෙවියන් වහන්සේමනේ කිව්වේ. දෙවියන් වහන්සේව දැන් දේවදූතයන් වහන්සේ පාවිච්චි කළේ නැහැ මේ මදහත්කාරමේ. අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ නතුරු මනුෂ්‍ය පූජකයන් තමයි පාවිච්චි කළේ මේ මදහත්කාරමේ. ඒකට හේතුව මනුෂ්‍යයන්ට අන්‍යයන්ගේ දුක තේරෙනින්ද, අන්‍යයන්ගේ ස්වභාවය තේරෙනින්ද. ඒ නිසා තමයි හේබ්‍රු පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ කියන්නේ ඒ පූජකයන්ට පුළුවන් මේ පෞකාර මනුෂ්‍යයන් වෙනුවෙන් මොනව කරන්නද? මෘදුකමින් හැසිරෙන්න, අනුකම්පා කරන්න. තමනුත් ඒ බෝට්ටුවේම තමයි, තමනුත් ඒ ස්වභාවයම තමයි කියන කාරණේ පූජකයන්ට හොඳ ආකාරව ඒ පෞකාර මනුෂ්‍යයන්ව තේරෙනවා, දැනෙනවා. ඒක ඒ ලෙවිගේ ගෝත්‍රයේ පූජකම් කරව සියලු දෙනාට දැනුණු තේරුම් බව, ඒ දයාන්විතකම ඔවුන් තුල තිබුණා. ඔවුන් තුල මේ මෘදුකම තිබුණා මනුෂ්‍ය පූජකයන් නිසා. දැන් අපි පැහැදිලිව දකිනවා හේබ්‍රු පොතේ 5 වෙනි පරිච්ඡේදය අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ මොනවද කරේ? පියාණන් වහන්සේට ඇඳුම් කඳුලින් යුක්තව. හරි ලස්සනයි ඒ කොටස. උන්වහන්සේ මාගේ මාංශවත් සිටි කලදී තමන් වහන්සේගේ මරණයෙන් ගලවන්න පුළුවන් වූ තෙරුන් වහන්සේට බලවත් හැදීමෙන්ද කඳුලින් යුක්තව යාඥා කරන ලවපු කර. උන්වහන්සේ මෙහෙම කරපු තෙරුන් වහන්සේට මටත් ඔබටත් ලං වෙන්න උන්වහන්සේට හරි උන්වහන්සේට මටත් ඔබටත් උන්වහන්සේට ලං වෙන්න හරි පහසුයි. උන්වහන්සේ ඇඬුවා. උන්වහන්සේ කන්නලව් කරා. පියාණන් වහන්සේට කන්නලව් කරා. යාඥාව නොපු කළා. එනිසා ඔබටත් මටත් පිහිට වෙන්න, ඔබටත් මටත් සරණ වෙන්න උන්වහන්සේට හැකියාවක් තිබෙනවා. ඒකයි උන්වහන්සේ අපිට පුදුමාකාර දක්වා පුදුමාකාර ලෙස උන්වහන්සේ ආදරය කරන්නේ, ප්‍රේම කරන්නේ. දැන් අපි පැහැදිලිව දකිනවා ඒක තමයි උන්වහන්සේ ලබාගත් සුදුසුකම. මේ පූජකකම දරන්නට පූජකකම පියන පෞකාර මනුෂ්‍ය වෙනින් මදහත්කම් කරන්නට මදහත්කමේ සේවය කරන්නට පියන වහන්සේ ඉදිරියේ මදහත්කමේ සේවය කරන්නට උන්වහන්සේ මනුෂ්‍ය පාප මාංශය ලබා ගැනීම තුළින් මනුෂ්‍යයාගේ ස්වභාවය මම තේරුම් ගත්තා. මෙන්න මේක තමයි උන්වහන්සේ ලැබූ ලොකුම සුදුසුකම. මේ ලබාගත්තා වූ සුදුසුකම කරන කොටගෙන උන්වහන්සේට පුළුවන් කෙලවර දක්වා ජීවත් වල සිටින හේන් සුදු පෞල්තුමයිකයි කියන්නේ ඕන් කෙලවර දක්වාම ගලවන්න උන්වහන්සේට පුළුවන්. දැන් සහෝදර උන්වහන්සේ මේ මෙතන ලොකු අවදානමක් තිබෙනවා ඇත්තටම. උන්වහන්සේ මේ ගත්තා වූ ස්වභාවය තුල එසේ මෙසේ අවදානමක් නෙමෙයි උන්වහන්සේ ගත්තේ.
උන්වහන්සේගේ මේ ජීවිත කාලය පුරාම උන්වහන්සේගේ අතින් එක පාපයක් සිදු වුණා නම් ඉවරයි. අපි මනුෂ්‍ය සංහතියට යන කලදසාව ගැන හිතන්න. ඔබටත් මරත් යන කලදසාව ගැන හිතන්න. එනිසා උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවය අරගෙන නිරතුරුවම පියාණන් වහන්සේට කීකරු වෙලා කීකරුකම උන්වහන්සේ මිනිසෙක් හැටියට ඉගෙනගෙන උන්වහන්සේ බලවත් ඇඳීමෙන් කඳුලින් යුක්තව පියාණන් වහන්සේට කන්ලව් කරමින් දිනපත ඔබටත් පත ආදර්ශයක් දී තිබෙනවා. අපේ සහෝදර සහෝදරයන්වහන්සේ සුසුකම ලැබුවා. අපි වගේම මිනිසෙක් කියලා උන්වහන්සේ අපි වගේම දුර්ලභ පාප මාංශය දරලා උන්වහන්සේ පූජකකම ලැබුවා. දැන් අපි යනවා මෙල්කිසෙදෙක්ගේ කාරණයට. ඔබ ඉදිරියේ මම විශේෂයෙන් මෙල්කිසෙදෙක් පිළිබඳව ඔබ ඉදිරියේ තබුවා. මෙල්කිසෙදෙක් ආබ්‍රහම්ගේ කාලේ හිටියා වූ උත්තම පූජකයෙක්. ඒ නිසා අපි පැහැදිලිව දකිනවා. එතකොට ලෙවිගේ ගෝත්‍රයේ තිබුණේ නැති කාලේ. පූජකකම කරේ ඔබට පේනවා. එතකොට ඔබ පැහැදිලිවම දකින්න දෙයක් තමයි දෙවන කේස් ක්‍රිස්තුවාසේවට මෙල්කිසෙදෙක්ට සමාන කලේ ඇයි කියන කාරණය. දැන් පූජකකම බාහිරව තිබෙන කාටද? ලෙවිගේ ගෝත්‍රයට පමණයි. නමුත් අපි පැහැදිලිව දකිනවා ඒක දේ උන්වහන්සේ වෙනස් කළා. කැලම් කරතරන් වහන්සේ උන්වහන්සේට අවශ්‍ය නැහැ දේ වෙනස් කළා. උන්වහන්සේ දේ වෙනස් කළා. අලුත් ගිවිසුමට එනකොට ලෙවිගේ ගෝත්‍රයට පමණක් සීමා වෙලා තිබුණා වූ ඒ පූජකකම් උන්වහන්සේ අසම්පූර්ණව තිබුණා වූ පූජකකම් අයි තමන් වෙනුවෙනුත් පූජාවක් ඔප්පු කළ එතන සම්පූර්ණත්වයක් නැහැ. එතන සම්පූර්ණත්වයක් නැහැ. උන්වහන්සේ පූජාව හැටියට නොකැලැල්ලුණා. පූජකයා හැටියට නොකැලැල්ලුණා. අසම්පූර්ණ දේ උන්වහන්සේ සම්පූර්ණ කළා. මේක අපි තේරුම් ගන්නට ඕන. එතකොට වෙනවා ඇති. ඒ සුදු පාවල් තමයි කිසිදෙක්ව ගත්තේ. ඒ කාලේ මිනිස්යාගේ මනස තිබුණම ලෙවි ගෝත්‍රය විතරයි මැදහත්කාරකම් කරන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒක ස්වාමීන් වහන්සේ බාර දීලා නැහැ. ඔව් පරණ ගිස්ම පුරාම අපිට හම්බ වෙනවා. පූජකකම් කරන්න හැකියාවක් තිබුණේ ලෙවි ගෝත්‍රයයට පමණයි. නමුත් ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුළ නියෝජනය වන බවට සුදු පාවල් තුමා සාක්ෂි දරනවා හේබ්‍රේය පොත තුළ. උන්වහන්සේ දැන් ඒ ලෙවිගේ ගෝත්‍රය අවශ්‍ය නැහැ දැන්. මොකද ඒ ගෝත්‍රයේ ඒ පූජකකමෙන් සංකේතවත් කළා වූ ඒ මහා උතුම් පූජකයා අපි කලම් කරතරන් වහන්සේ පූජාව වුණා, නොකලල් පූජාව වුණා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ පූජකයා බවට පත් වුණා. මේක තමයි තිබෙන පුදුමාකාර සත්‍යතාවය. දැන් අපි යනවා දැන් මෙල්කිසෙදෙක්ගේ ඒ සිද්ධිය අපි තේරුම් ගත්තා. දැන් අපි යනවා විශේෂයෙන් මේ ව්‍යවස්ථාව කොයි ආකාරයෙන්ද වෙනස් කරේ කියන කාරණේ. උන්වහන්සේගේ ඇඟිලි ලියලා ව්‍යවස්ථාව නොවේ. අද ගොඩාක් අය පටලවගෙන ඉන්නේ. තේරෙන්නේ නැහැ වුන්ට සුදුලිවිලි පරණ ගිස්මේ මොන ව්‍යවස්ථාවක් තිබෙනවද කියලා. අපිට පරණ ගිස්ම පුරාම අපිට හම්බ වෙනවා. චාරිත්‍ර ව්‍යවස්ථාව, පුද පූජා ක්‍රම අපිට හම්බ වෙනවා. ඒක තමයි මොසෙස්ට ලියා ගන්නට කියලා ගිවිසුම් පෙට්ටියේ ලිය තියන්ට කියලා කිව්වා. ඊළඟට අපි දකිනවා ගිවිසුම් පෙට්ටිය ළඟ තියන්ට කියලා කිව්වා. උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලා තිබෙන අවස්ථාව ගිවිසුම් පෙට්ටිය තුල තියන්ට කියලා. ඒ නිසා අද මිනිස්යන්ට හොයාගන්න බෑ මොකද්ද මේ කතා කරන ව්‍යවස්ථාව කියලා. සිත ලියවිල තුලින් තමයි අපි මේ දේවල් තෝරන. දැන් මෙතන මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම කියලා අපිට හම්බෙන්නේ මොනවද? මොනවද අපිට හම්බෙන්නේ? උන්වහන්සේ කොහොමද මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ? මොකද්ද ව්‍යවස්ථා පූජක ව්‍යවස්ථාව ලියලා තිබුණේ? මදහත්කම් කරන්න පුළුවන්, පූජකකම කරන්න පුළුවන් කාටද? ලෙවිගේ ගෝත්‍රයේ අයට පමණයි. මම එකයි බයිබල් පාඩ දී තිබෙනවා. මම කියවන්න යන්නේ නැහැ. ඔබ ඉදිරි සාරාංශයක් ඇරෙ තියන්නේ. උන්වහන්සේ පැහැදිලිව දන්නවා ලෙවිගේ ගෝත්‍රයට පමණයි. ඒ උදා ව්‍යවස්ථාවට අනුව ලෙවි ව්‍යවස්ථාව, පූජක ව්‍යවස්ථාවට අනුව මදහත්කම් කරන්න පුළුවන් කාටද? ලෙවිගේ ගෝත්‍රයට පමණයි. නමුත් අපි දකිනවා උන්වහන්සේ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලේ හැටියට යුදා ගෝත්‍රයෙන් වෙනත් ගෝත්‍රයකින් ඇවිල්ලා කොයි ආකාරයෙන්ද උන්වහන්සේ අසම්පූර්ණ දේ පරණ ගිස දේවචන කියන ගොන්නුන්ගෙන්ගේවත් අස්සන්ගේවත් බැලුවෙන්ගේවත්
ගැටලුවන්ගේ ලේවලින්වත් පව්කමා කරන්න පව් පහ කරන්න බෑ. ඒක කරන්න පුළුවන් සම්පූර්ණ පූජාවක් සම්බන්ධ වෙන්නව අපේ ගැලුම් කරතන වහන්සේගෙන් පමණයි. උන්වහන්සේ පූජකයා වුණා. පළමුව උන්වහන්සේ පූජා වුණා. ඊළඟට උන්වහන්සේ පූජකයා බවට පත් වුණා. එතකොට අපිට පේනවා ඇති පූජක ව්‍යවස්ථාවේ ලියලා තිබුණේ ආරොන්ගේ පැලෙන් ලෙවිගේ ගෝත්‍රයට පමණයි. නමුත් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන සියල්ල සම්පූර්ණ වන බව එයාට දන්නු ලැබුවා. අංග සම්පූර්ණ පූජාව ක්‍රිස්තුස් වහන්සේ තුළ බව එයාට උගන්වන්නට අවශ්‍යලා තිබුණේ. නිසා තමයි සුදෝ පවුල් තෝ මේ කාරණා මෙච්චර පැහැදිලිව විස්තර කළා දෙන්නේ. දැන් අපි දකිනවා උතුම් ගිවිසුම. මොකද්ද උතුම් ගිවිසුම? හේබ්‍රය පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ. එබ්බොන්ට වඩා යේසුස් වහන්සේ වඩා එපමණටම වඩා යේසුස් වහන්සේ වඩා උතුම් ගිවිසුමක අපකාරය විස්ති. දැන් පරණ ගිවිසුම තුල ගිවිසුම අපි දකිනවනේ. දැන් පරණ ගිවිසුම තුල මොකද කරේ? පූජකයෝ ගිවිසුම් කඩ කරපු අවස්ථා අපිට තියෙනවා. අපි දකිනවා. මදහත්කාරක සේවය බාර දුන්නා. ගිවිසුම කඩ කළාව අවස්ථා අපිට දකිනවා. සෙනග ගිවිසුම කඩ කළාව අවස්ථා අපි දකිනවා. අපි පැහැදිලිව දකින දෙයක් තමයි පූජකයන් කොයි වෙලාවද කොයි ආකාරයෙන්ද මේ ගිවිසුමට එරෙහිව ක්‍රියා කළා වූ ආකාරය. දැන් අපි දකිනවා දැන් අලුත් ගිවිසුමේ පිහිටුවා වූ ගිවිසුම තුළ මීට වැඩිය වෙනස්. ඒක ගිවිසුම තමයි ගිවිසුම ඇවිල්ලා මනුෂ්‍යත් එක්ක මොනවද උන්වහන්සේ බඳගත්තා වූ ඒ ශුද්ධ බැඳීම. මේක පරණ ගිවිසුම තුළ අපි දකිනවා අලුත් ගිවිසුම තුලත් දකිනවා. ඒකනේ කියන්නේ අලුත් ගිවිසුම තමයි මාගේ ව්‍යවස්ථාවන්ගේ සිතේ ලියන. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ලේ කරනකොට උන්වහන්සේගේ රුධිරය කරනකොට උන්වහන්සේ මනුෂ්‍යත් එක්ක උන්වහන්සේ කුසලාලක් රැගෙන උන්වහන්සේ කිව්වේ මොකද? මේක මාගේ ලේන් පිහිටවන අලුත් ගිවිසුමේ කියලා. මෙන්න අලුත් ගිවිසුම මේ ගිවිසුම තුල අර ගොන්නුන්ගේ සත්වයන්ගෙන් ලේ නෙවෙයි. ඒ දුර්වල මනුෂ්‍යයන්ගේ ඒ පූජා ක්‍රමය නෙවෙයි. අංග සම්පූර්ණ පාපයක් නොකළා වූ තනන් වහන්සේ පාප මාංශයේ දරුවා පාපේ නොකළා වූ තනන් වහන්සේ ඒ විතර නොහසගේ පූජාව කරනකොටගෙන එතකොට එතන අපි දැන් පරණ ගිවිසුම තුල පූජාව වෙනස් පූජකයා වෙනස්. නමුත් අලුත් ගිවිසුම තුල අපි දකිනවා පූජාවත් උන්වහන්සේ පූජකයාත් උන්වහන්සේ. මෙන්න ගිවිසුමේ වටිනාකම ගිවිසුමේ උතුම්කම ඔබ දකින්න ඕන සිද්ධ ලේවල තුල. එතකොට අපිට පැහැදිලිව දකිනවා පරණ ගිවිසුමේ සියලු දේවල් සම්පූර්ණනේ ක්‍රිස්තු පූජාව කරන කොටගෙන. එනිසා මේ මතක තියාගන්නට ඕන මෙතන පැහැදිලිව අපිට පේන දෙයක් තමයි ගිවිසුම පරණ ගිවිසුමේ නොඑක අවස්ථාවල විශ්වාසනක මේ ගිවිසුම කඩකරනු ලැබුවා. නමුත් අපේ ගලම් කරතන වහන්සේ කරන කොටගෙන ඔබටත් මටත් ඒ ගිවිසුමට ඇතුල් වෙන්න වර ප්‍රසාදයෙන් කර දී තිබෙනවා. එනිසා අපි ඒ කාරණය ගැන අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. එතකොට උන්වහන්සේ ඔබටත් මටත් ඒ ආශිර්වාදය ඒ වඩා උතුම් ගිවිසුම උන්වහන්සේ ඔබටත් මටත් බාර දීලා තියෙනවා. දැන් අපි දකිනවා බ්‍රහස්පතින්ද පාඩමට එනකොට මම හිතන්නේ බ්‍රහස්පතින්ද පාඩම වෙන්නට ඕන. එතන කියනවා පාපයෙන් තොර උතුම් පූජකයා. මේක තමයි අපි ප්‍රධාන බයිබල් පාඩයේ දීලා තියෙන හේබ්‍රය පොතේ 7 වෙනි පරිච්ඡේද 29 වෙනි පදේ. ඒ බඳු සුද්ධ වූ නිවැරදි වූ මේ එකක් නෑර හරි වටිනවා. උන්වහන්සේගේ ශුද්ධත්වය අපි දකිනවා. මා ශුද්ධව සිටින නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටියේ උන්වහන්සේ දුර්වලකමින් වට වෙලා හිටියා උන්වහන්සේ. කොහොමද උන්වහන්සේට හැකියාවක් ලැබුණේ මේ ශුද්ධවන්ත ජීවිතය ගත කරන්න? එකම එක රහසයි තියෙන්නේ. පියනන් වහන්සේත් එක්ක සෑම උදෑසනක උන්වහන්සේ සම්බ වුණා. ඒ වගේම නිරතුරුවම උන්වහන්සේ සම්බ වෙලා හිටියා. නිවැරදි වූ අපිට හම්බ වෙන උන්වහන්සේ කොයි ආකාරයෙන්ද හැම පූජක පැලැන්තියට වැඩි උන්වහන්සේ සම්පූර්ණ නිවැරදි වූ තැනන් වහන්සේ බව අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි ශුද්ධවන්ත තැනන් වහන්සේ ඇරෙට හැම තිස්සෙම උන්වහන්සේ පියනන් වහන්සේගේ කැමැත්ත කළේ. පියනන් වහන්සේ ප්‍රසන්න ජීවිතයක් ගත කළා. ඒ නිසා තමයි උන්වහන්සේ ශුද්ධ වූ තැනන් වහන්සේ. ඔබටත් මටත් පුළුවන් ඒ ශුද්ධකම ලබා ගන්න. ඒක නිවහන්සේ කියන්නේ පාශුද්ධව සිටිනේ නුඹලාගේ මුළු හැසිරීමේදී
සුද්ධෝසේ ප්‍රේසස් වහන්සේට උච්චර දුර්ලභකමින් වටව සිටියා වූ පාප මාසයක් දරුවා වූ උන්වහන්සේට ඒ ශුද්ධවන්ත ජීවිතයක් ශුද්ධ වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණා නම් උන්වහන්සේ ඒ නිසා තමයි කියන්නේ මා ශුද්ධෝ සිටින නුඹලාත් නුඹලාගේ විශ්වාස ඇසිරීමේදී ශුද්ධෝ සිටින්නේ කියලා. ඊළඟට අපිට නොකිලිති උන්වහන්සේගේ ජීවිතය කැලල් රහිත වූවක්. කිසිම කැලලක් උන්වහන්සේ තුළ තිබුණ නැහැ කියලා අනාගත වාක්‍ය අනුව සඳහන් කරනවා. උන්වහන්සේ වගේම කැලල් රහිත ජීවිතයක් උන්වහන්සේ ගත කරා. ඊළඟට අපිට අන්නවා පෞකාරයන්ගෙන් උන්වහන්සේ පෞකාර මනුෂ්‍යත් එක්ක ජීවත් වෙලා ඊට පස්සේ උන්වහන්සේ වෙන්න යනවා අක්වාර්ද ස්වර්ගයට යනවා. මොනවා කරන්නද? පෞකාර මනුෂ්‍යයා වෙනින් මැදිහත් කාර්කම කරන්න. පිළිවෙල පොතේ අරලස්සන්ට උන්වහන්සේ කලාව මේ සුද්ධ වූ පරිත්‍යාගය ගැන සුද්ධ වූ කැපකිරීම ගැන උන්වහන්සේගේ ඒ අමිල වූ ප්‍රේමය ගැන පූජාවේ ඒ ආශිර්වාද ගැන සුද්ධ පෞල්තුමා හේබ්‍රේ පොත මම හිතන්නේ එපිසෝ පොතේ වෙන්න ඕන එපිසෝ පොතේ හර ලස්සනට විස්තර කරනවා පිළිපි පොතේ සමායන පිළිපි පොතේ හර ලස්සනට විස්තර කරනවා උන්වහන්සේ කොයි ආකාරයෙන්ද 16ගේ ස්වරූපය අරගෙන උන්වහන්සේගේ නාමය සියලු නාම වලට වඩා උසස් කරන බව පිළිපි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මෙතන කියනවා 8 වෙනි පදේ ඉඳලා මනුෂ්‍යාකාරයෙන් සිටිය කල්ලිත් එසේ මරණය එසේ කුරුසියේ මරණය දක්වා කීකරුසේක උන්වහන්සේ කීකරුකම ඉගෙන ගත්තා. ඒ දේ තමයි අපිට මගින් බලාපොරොත්තු වෙන්නේ. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ විතා උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාමයක් උන්වහන්සේට දුන්සේක. අපිට පේනවා ඇති. ඊට පස්සේ එහෙම දුන්නේ ඇයි? ඊට පස්සේ කියනවා එසේ කලේ ස්වර්ගයේද පොළොවේද සියලු යටද සියලු පොළොවේ යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දරනමන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ බව සියලු පියු දෙවියන් වහන්සේගේ ගෞරවය සදා සියලු දිව් වලින් හේතු ගන්න පිණිස සියලු දිව් තීරුම් ගන්නට ඕන. එනිසා තමයි මේ සිදු පාඩම් දී තිබෙන්නේ. උන්වහන්සේගේ උතුම් පූජක මෙහෙ පිළිබඳව උන්වහන්සේ අපිට මහා බලාපොරොත්තු දී තිබෙනවා. ඒ නිසා අපේ ඇදහිල්ල නැති කර නොගෙන මොනවද කරන්න කියන්නේ? තදින් අල්ලාගෙන සිටීමයි. ඒකට හේතුව අපිට සිටින්නේ අපේ දුක නොදැනන උත්තම පූජකයෙක් නෙවෙයි. අපි වගේම අපේ දුර්ලභකම් වලින් අපේ දුර්ලභකම් තේරෙන අපි වගේම පරීක්ෂා ලැබු උත්තම පූජකයෙක්. හැබැයි උන්වහන්සේගේ මේ උත්තම පූජක මෙහෙය අපි මොනවද කියන්නේ අපි නින්දාවට අවමානයට ලක් නොකර උන්වහන්සේ මෙච්චර කැපකිරීමක් ඔබගේ මගේ ගැලවීම සඳහා කරන අතර උන්වහන්සේට දී යුතු ගෞරවය උන්වහන්සේ සමග නිසකමින් යුක්ත කරුණාවේ සිංහාසනයට ළඟා වෙන්න අපි අදිෂ්ඨාන කරමු. උන්වහන්සේ මේ ශුද්ධ වූ මෙහෙ උන්වහන්සේ සතත් නියුක්ත වෙන්නේ ඔබට මරත් තියෙන ආදරය නිසා උන්වහන්සේගේ මේ ශුද්ධ උතුම් පූජක මෙහෙ ආශිර්වාද ලබන්න අපි සිල් දනාම අදිෂ්ඨාන කරගන්න වීර්යය කරන මෙසේ කරන්න උන්වහන්සේ ඔබට මරත් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.